නමෝ බුද්ධාය. හේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපායන ඔස්සේ අද දවසේත් සම්බුදු සිතක අසිරේ සදහම් සාකච්ඡාව පිණිස පින්වන්ත හැමදෙනාම කැඳවා ගැනීමේ අපේක්ෂාවෙන් අපි ඔබ ඊටාම දයාවෙන් මුණ ගැහෙනවා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන ඒ ධර්මයේ ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ මහානුභාව භාවයේ ආනුභාවයේ මෙනෙහි කරමින් ගරුතර මහා සංඝරත්නයේ අසිරිය සිහිපත් කරගනිමින් අද දවසෙත් හෝරාවකට ආසන්න කාලයක් සම්මුතු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව පිණිස පුණ්‍ය අවකාශයන් යෙදෙනවා අපි හැමදෙනාටම. ඉතින් අපට කරුණානුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරුවන සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුණා අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපි හැමදෙනාම පූජනීය මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පළමු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අදත් අපි සූදානම් සදැහැති දායකත්වය සිහිපත් කරගන්න විශේෂයෙන් 2020 මැයි මාස 2 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන HMLB හේරත් පින්වන්ත මැතිතුමාට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් කටුගස්තොට රණවන 244න් දෙකේ දරණ නිවසේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා පින්වත් සීලා මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් පින්වත් සීලා මහත්මිය ප්‍රධාන හැමදෙනාම පිනැති ඔබ හැමදෙනාමත් කෙටුවා අද දවසෙත් සදහම් සාකච්ඡාවන් පිණිස කාලය අපි සූදානම් කරගන්නම්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මේ උතුම් සදහම් සාකච්ඡාව මෙතෙන් සිට ආරම්භ කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමින් රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි මේ දිනවල සියල්ල දන්නා සියල්ල දකින රහත් සම්බුදුරජාණන් වහන්සේ මේ සමාධි බලය ගැන අවබෝධ කළ ආකාරය පිළිබඳව අපි කතා කළා. ඇත්තට මම දැන් පෙරේදායින් එක අවසන් කරන්න හිටියේ. එහෙමයි ස්වාමීනි. කියන්න මේ දේශනා ටික කරොත් හොඳයි කියලා තව උපරිම දවස් දෙකක්වත් කරන්න කාලය ඔකවානුවට. එහෙමයි ස්වාමීනි. එහෙමයි. සමහරට අදයි හිටයි සමහර විට අපි එතකොට මේ දේශනාව මම හිතන්නේ මේ දසබල ඥානෙන් 19ක් එහෙමයි. ඒක මම හිතන්නේ. අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මේ මොනතරම් පිනක්ද අපිට තවත් එවැනි දහම් පරයයන් කීපයක් ශ්‍රවණය කරන්න ලැබෙනවා ස්වාමීන්. හරි සුන්දරයි, ආශ්චර්යයි. මේ සමාධි බලයක් නැතුව එතකොට මේ කැලේට යන්න හදපු ශ්‍රාවකයෙකුට බුදුරජාණන් වහන්සේ පවවා. එහෙමයි. මේ කැලේ පනින්න හදන අයට හොඳ බණක්. කැලේ පයින් හදන අයට මේ කැලේ පයින් කලබල වෙන අයට. එහෙමයි. එතකොට සමහර අය හිතන් ඉන්නවනේ මේ කැලේ පැනීමයි මෙතන තියෙන විසඳුම කියලා. ඒකට ඒ නිසා මේ කැලේ යන්න හදන අයට මෙන්න මේක දහම් කාරණාවක් ඇත්තටම. මොකද මේ සමාධියක් එක පැත්තකින් තමයි මේ දේශනාව බොහොම ලස්සන කරුණක් ඉස්මතු කරනවා. සමාධියක් නැතුව කැලේකට ගියොත් වෙන්නේ මොකක්ද? එහෙනම් මේ කැලේට යන්න නම් මේ සමාධි බලය ගොඩනගන්න ඉතකන් එයා පිරිස මැද ඉඳගෙන කළ යුත්තේ කුමක්ද කියන කාරණේ හරි ලස්සනට ඉස්මතු කරපු දේශනාවක්. මේ දේශනාවේ නම උපාලි සූත්‍රය. ඉදවස්වල උපාලි තෙරුන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ සිටියද එතෙන්ට පැමිණිය. පැමිණිල භාගතුන් වහන්සේට වන්දනා කරලා හිඳගෙන ආනෝ ස්වාමීනි මං අරන්නේ වනාන්තරාදී ඈත ගැඹුරු වනයේ ඇති සේනාසනයක අනේ ස්වාමීනි වාසය කරන්න කැමතියි. කුමන්ද කිව්වේම ඈත අරණ්‍යයකට යන්න ආසයි කිව්වා. එහෙමයි. වනාන්තරයට යන්න ආසයි කිව්වා. ගැඹුරු වනයට යන්න ආසයි කිව්වා. උපාලි අරණ්‍ය වනාන්තරාදී ඈත ගැඹුරු වනයේ ඇති සෙනසුනේ සිත මැඩලීම හරි දුෂ්කරයි කිව්වා. අර දැක්කනේ. එහෙමයි. යගේ යන වනාන්තරයකට ගියට පස්සේ සිත පරිස්සම් කරගන්න දුෂ්කරයි කිව්වා. හුදෙකලා විවේකෙද බොහොම දුෂ්කර දෙයක් කිව්වා. ඒ සිත්තලව වාසය කිරීම දුෂ්කරයි කිව්වා. බලන්නකොට මෙන්න මේ දේවල් දුෂ්කරයි මොකද්ද? මේ සෙනස හුදෙකලා ඈත ගැඹුරු වනයේක ඉඳගෙන සිත පරිස්සම් කරනවා කියන දුෂ්කර කාරණා. ඒ වගේ විතරන්නේ හුදෙකලාවේ තනියෙන් විවේකයෙන් ඉන්නවා කියන එක දුෂ්කරයි. එහෙමයි. දුෂ්කර කාරණා. ඒ විතරක් නෙවෙයි. හිතාලව වාසය කරන එකත් දුෂ්කරයි. ඉන්න පුළුවන්. හිතාලව වාසය කරන්න. එහෙමයි ස්වාමීනි. සමාධිය නොලැබ වනයේ සිටින භික්ෂුවගේ සිත එකක වෙත්ම ඒ වනයේ විසින් ඒ පැහැර ගනී කියලා හැඟේ කියනවා. දැක්ක නේද? වනයේ ඉන්නකොට මොකද වෙන්නේ? පොඩ්ඩක් සමාධිය ඇති කරගත්ත කියන්නේ. ඒ වනයේ විසින්ම ටක් ගාලා ආපහු පැහැර ගන්නවා කියනවා අර සමාධිය. එහෙමයි. දැක්ක නේද? උපාලි යමෙක් මෙසේ කියයි නම් මම සමාධිය නොලබන්නේ නම් නොලබා වන ආරණ්‍ය වනාන්තරාදී ඒත ගැඹුරු වනයේ සෙනසුරක වාසය කරමි කියලා හිතනවා නම් ඉන්න පුළුවන් කියනවා. මේ කරුණ දෙක කැමති වෙන්න කියලා. එක්කෝ ගිලේ කියනවා එක්කෝ ඉපිලේ කියනවා. ගිලේ කියන්නේ මොකද්ද? ගිලේ කියලා කියන්නේ ඉතින් ඒ තියෙන ගුණ ධර්ම ටික ඔක්කොම නැති කරන සාසනෙ චුත වේ. එහෙමයි. ඉපිලේ කියන්නේ මොකද්ද? ඉපිලේ කියලා කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිරිවරාගෙන යා ඒක ඉන්න එතකොට ඒව ලබන්න අරමුණක් කරගෙන යා යයි කිව්වා. එච්චරයි කිව්වා. එහෙමයි. ඒතර බලන්න මේ සමාධියක් ගොඩනගන්න නැතුව හුදකලාවට ගියොත් ওই දෙක විතරයි වෙන්නේ. ස්වාමිනේ සාතුන් වහන්සේගේ මොනතරම් පරිපූර්ණ රැකවරණයක්. අදට මම කොච්චර අහලා තියෙනවද ඒ වගේ ගිහිල්ලා අර හරියට මේ බුද්ධ දේශනා ඇසුරු කරගෙන තමන් කළ යුතු දේ හරියට කරන්නේ නැතුව කළ යුතු වත්පිළිවෙතේ පිරිස මැද ඉඳගෙන නිරත වෙන්නේ නැතුව කැලෑ ගිහිල්ලා අලින්ට කියලා ගුටි කාලා පුවත් වෙච්ච සිද්ධි කොච්චර අපි අහලා තියෙනවද? එහෙමයි. සමහර අය මේ මරණයටපත් වෙලා සමහර අය සිවුරු ඇරලා ගිහිල්ලා ඒ වගේ සිද්ධි කොච්චර අද වර්තමානයේ අපි අහලා තියෙනවා. සමහරට අනිත් එක තමයි අමනුෂ්‍ය ප්‍රශ්න වලට. එහෙමයි. අමනුෂ්‍ය ප්‍රශ්න වලට විශාල පිරිසක් යොමු වෙනවා. ගොදුරු වෙනවා. මොකද ඈත වනාන්තරවල ගුම්වල සමහරට හුදකලා තැන්වල සමහරට ගල් ගුහාවල යසුරු කරගෙන බොහෝ අමනුෂ්‍යයෝ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කාලෙත් හිටියා. එහෙමයි. අර සමහර දේශනා කීවද්දී මට හම්බෙලා තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ ඇඟි ඇතිල්ලෙන අමනුෂ්‍යෙක් කියනවා. සුචිලෝම කියලා. ටෙස්ට් කරන්න තමයි එන්නේ. එහෙමයි. මේ ශාස්ත්‍රුන් වහන්සේ ටෙස්ට් කරන්නත් ඇඟි ඇතිල්ලෙන අමනුෂ්‍ය වෙනවා. අපි ටෙස්ට් නොකරගෙන ආය කවර කතාවද? දැක්කනේ? එහෙමයි. බුදුරජාණන් කයි පැත්තකට ගන්න. නෑ ඒ වහන්සේ බයද කියලා අහන්නේ නෑ කියනවා. බය නැහැ කියනවා. ඔබතුමාගේ කරකස පහස නිසයි කියනවා පැත්තකට වෙන්නේ. දැක්කනේ? එහෙමයි. ඉතින් බලන්න මේ වගේ දැන් ඉතින් වාල්ලවක යක්ෂය කියන කෙනා තීත්වයේ වනගත ප්‍රදේශික නාලව් නුවර කිව්වට යම් හුදකලා තැනක් ඇසුරු කරගෙන හිටපු කෙනෙක්. ඉතින් බලන්න මේ වගේ තැන්වල ඉන්න. ඒක ලස්සන උපමාවක් කියන මේක බුදුරජාණන් වහන්සේ උපාලි ඒක මේ වගේ දෙයක්. යම්සේ මහා දියවිලක්යක්ද එකල සත්‍රියන් වේවා අටරියන් වේවා මහා හස්ති රාජයෙක් එතනට එනවා. විශාල දියවිලක් තියෙන දියවිල ගාවට විශාල හස්ති රාජයෙක් ඉන්නවා. එතකොට මෙහෙම හිතනවා කියනවා හස්ති රාජයට මම මේ දියවිලට බැහැලා මේ කන් සෝදන ක්‍රීඩාවෙනුත් ක්‍රීඩා කරනවා නම් පිට සෝදන ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරනවා නම් දෙකලත් අපි සමහරලාට
ඇත්තු වතුරට බැහැලා කන් දෙකෙන් වතුර මෙහෙම මෙහෙම කරගෙන දැකලා නැද්ද? එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ සමහර හොඬ වලින් වතුර අරගෙන පිටට මෙහෙම දාගන්නවා. එහෙමයි. එතකොට පිට සෝදන ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරන්න අගනේය. කන් සෝදන ක්‍රීඩාවෙනුත් ක්‍රීඩා කරලා පිට සෝදන ක්‍රීඩාවෙනුත් ක්‍රීඩා කරලා ස්නානයත් කරලා පැනුත් පානය කරලා ගොඩට නැගී කැමති තැනක යන්නේ නම් හොඳයි කියලා අර මහා හස්තියෙකුට හිතෙනවා කියලා. හිතෙන්නේ කාටද? හස්තිය. හස්තයකට එහෙමයි. ඒ වගේ බුද්ධ ශාසනයේ තියෙන මහා හස්තිය හිටියේ ඒක. ඒ හස්තිය ඒ වගේ මහා දැන් අපේ කවුද මහා කශ්‍යප මහ රහතන් වහන්සේ. මේ මහා වනාන්තරයේ මහා ගිරි ගුහාවකනේ හිටියේ උඩ කන්දක. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ දැක්ක පමණින් ඉතින් ආස හිතුන්ට වැඩක් නැහැ. ඉතින් මහා හස්තියගේ පීවර සටහන් අතීතේ බලද්දී අම්මෝ දැන් සාම ජාතකයෙන් බලන්නකො එතකොට. එහෙමයි ස්වාමීනි. ඒ වගේ සංසාරේ දිහා බලනකොට සංසාරෙත් මහා විරාගී චරිත. සංසාරෙත් මහා විරාගී චරිත. ඉතින් මොකද වෙන්නේ? පැම්පාණය කළා ගොඩ නැගිලා කැමැත්ත තැනකට යන්නේ නම් හොඳයි කියලා හිතලා දියවිලට බහිනවා කියනවා. බැහැලා කන් සෝදන ක්‍රීඩාවෙන් පිට සෝදන ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරනවා කියනවා. ක්‍රීඩා කළා ස්නානය කළා පැම්බීලා ගොඩ නැගිලා කැමැත්ත තැනකට යනවා කියනවා. එතකොට ඒකට මේ හේතුව කුමක්ද? උපාලි හස්ති රාජය කියන්නේ විශාල සතෙක් කියලා. ගැඹුරු දියෙහි පිහිටලා ඉන්න විශාල හස්තියට පුළුවන් බරක් තියෙනවානේ. එහෙමයි. විශාල හස්තියට පුළුවන් කියන කැමති දේ කරන්න පුළුවන් කියන. එහෙනම් බලන්නේ අදාළ තැනට යන්න ඕන. එතෙන්ට අපිට දැන් සාමාන්‍ය වචනෙන් කියනවා සෙට් වෙන්න පුළුවන් නම් තමයි නේද? ගැලපෙන්න ඕන අපි එතෙන්ට. එහෙමයි ස්වාමීනි. එතන ගිහිලා පිහිටලා ඉන්න පුළුවන් මානසික ගුණ ධර්මෙත් තියෙන්න ඕන. කායික වාචික ගුණ ධර්මෙත් අදාළ සකස් වෙලා තියෙන්න ඕන. ඇතාගේ ගුණේ තියෙන මොකද්ද? බරයි විශාලයි. එහෙමයි. බරයි විශාලයි. එතකොට මොකද වතුරේ කියන කී? පිටලා ඉන්න පුළුවන්. සාමාන්‍ය බලන්න ඕන තව සිද්ධියක් වෙනවා දැන්. ඊට පස්සේ පින්වත් මහණි හාවෙක් හරි බලලෙක් හරි ඕන් එනවා කියනවා. දැන් කවුද දැන් ඉන්නේ? හාවයි බලල හාවෙක් හරි බලලෙක් හරි. ඔහුටත් හිතෙනවා කියනවා මම කවුද? හස්ති රාජය කවුද? මමත් දියවිලට බැස කන් සෝදන ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරනවා. පිට සෝදන ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරනවා. කන් සෝදන ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරලා පිට සෝදන ක්‍රීඩාවෙන් ක්‍රීඩා කරලා ස්නානෙත් කළා පැනුත් බීලා කැමති තැනකට යනවා නම් හොඳයි කියලා මේ හාවත් අර මේ බලු කුක්කත් හිතනවා කියනවා. එහෙමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? නුවණින් නොයම සහ අධ්‍යයවිලට පයින්නවා කියනවා. පැනනවා මොකද? එක්කෝ ගිලයි කියනවා එක්කෝ ඉපිලයි කියනවා. ගිල්නොත් මොකද වෙන්නේ? මැරෙනවා. එහෙමයි. අරය ගිල්නොත් චුත වෙනවා වගේ මෙයා ගිල්නොත් මොකද වෙන්නේ? මැරෙනවා. චුත වුණා කියන්නේ මරණයනේ ශාසනයේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට මෙයා ගිල්නොත් මැරෙනවා. ඉලිපුණොත් මොකද වෙන්නේ? දැන් පාවෙනෝ කිසි දෙයක් කරගන්න හම්බෙන්නේ නැහැ. අන්න ඉලිපුණොත් එහෙම සමහර සැඩ පහරටත් අමුත් සැඩ පහර ගහගෙන. එහෙමයි. එච්චරයි වෙන්නේ. ඒ වගේ තමයි ශාසනය කෙනත් ඉල්පුණොත් මොකද වෙන්නේ? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන හැඩ පාරට ගහන්නේ එච්චරයි. ඉතින් බලන් ඉන්න මොඩ මිනිස්සුන්ට ඔක තේරෙන්නේ තේරෙනව නේද? එහෙමයි. ඒ නිසා හරි ලස්සන කාරණාවක් මේක හිතට ගන්න. ස්වාමීනි එතකොට උදකලාව නැත්තන් වනේ කොතරම් භයානක මේ කොතරම් සායිමත් වෙලාද අපි එතෙන් යන්න ඕන කියන කර. අන්න එතෙන්ටයි අපි ඉන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් ඉන්න අපි තුමු දැන් අපි කෙනෙක් කැලේ එක ඉන්න එක සම්බන්ධයෙන් තක්ෂීරු කරන්න යන්න මේ දේශනාව අපි ගන්න හොඳ නෑ. එහෙමයි. ඒ වුණත් අපිට දේශනාව ඇසීමේ ලැබෙන්න ඕන ඵල ප්‍රයෝජන ලැබිලා නැහැ. එහෙනම් සමහර අය ඉන්න බණ අහපු ගමන් කලබල වෙන අය. කලබල වෙද්දිම තමයි තේරුම් ගන්න ඕනේ. ඉස්සෙල්ලා මම හිතන්නේ මේ බණ අහලා ඇති වෙච්ච කලබලේ නැති කර ගන්නවා. ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න. එහෙමනේ. එහෙමයි ස්වාමීනි. බණ ටිකක් අහපු ගමන් කලබලයක් ඇති වෙනවා. ඉස්සෙල්ලා මොකද නැති කර ගන්න ඕනේ? කලබලේ. මේ කලබලේට කිසි දෙයක් වෙන්නේ නැහැ. කලබලයට කිසි දෙයක් වෙටෙන්නේ නැහැ.
ඉඳුරම්වත් පාලනය කරගන්න බෑ. කලබලෙත් එක්ක ඊළඟට තමයි අර අපි අර ඊයේ දේශනා කතාවල කළා වගේ අර පිනායනයකට විශාල බාධාවක් කලබලය කියන්නේ. ද පිනායන කියනවා ඒක පෝෂණය කරන්න එපා. ඒක ඇතුළේ ටික. එහෙමයි. ඒ පිනායන ස්වභාවය පෝෂණය කරලා නැත්තම් මොකද වෙන්නේ? අර පිනායනකට අතුරු දාන්න යනවා. ඇතුළේ. කලබලෙන් වෙන්නේ ඔක්කොම අතුරු දාන්න යනවා. ඒ වගේ අයක තමයි අර ඊට අන්තිමට ඉතුරු වෙන්නේ මොකක්ද දන්නවද? දැකලා තියෙන සමහර කැලේ ඉන්නවා කියන කට්ටියගේ සීලේ ඕනේ කියන කට්ටිය ඉන්නවා සමහර අය. කලබලෙට තට්ටු දාගත්තු කට්ටිය වෙයි. සීලෙන් නැතුව සමහර විට. එහෙමයි. ඒගොල්ලන්ට ඉතින් සීලය ගැන කතා කරන්න බෑ නේද ඒකට. ඊට පස්සේ ඒ කට්ටිය සමහර ධර්මයේ විකෘති කරනවා සමහර විට. ඇයි අර තැම්පත් වෙච්ච මනසක් නෑ මේ කලබල වෙච්ච මනස නේ තියෙන්නේ. එතකොට කලබල වෙච්ච මනසින් මේ ධර්මයේ කියවල අල්ලගන්නේ වැරදි තැම්ම ඊට පස්සේ. එහෙමයි. නියම විදිහට ගෝචර වෙන්නේ නැහැ. දහම් පද ගෝචර වෙන්නේ නැහැ. අර්ථය හරියට ප්‍රකට කරවන්නේ නැහැ යාට. මේ මනසට. විපලිසර බව සහිත වුණාට පස්සේ එහෙමයි ස්වාමීන්. කලබලෙත් එක්ක. ඊට පස්සේ සෙයින් උපාලි යමික් මේ කියනවා මේ ඒට හේතුව කුමක්ද? උපාලේ සැහැල්ලු ශරීරයේ ගැඹුරු ජලයේ පිහිටක් නොලබයි කියනවා. සැහැල්ලු ශරීරයට තියෙන මොකක්ද දෙන්නේ මොකද්ද? එක්කෝ ගිලිලා මැරෙනවා එක්කෝ ඉපිලෙනවා. ඉපිලෙනවා. එහෙමයි. ආන්නේ වගේ තමයි. එතකොට සාසනේ තාන්නේ වගේ තමයි. එතකොට බරසාර ශරීරයක් තියෙන්න ඕනේ යාට. බරසාර වෙන්න දෙන්නේ මොකද? ප්‍රතිපදාවේ. එහෙමයි. පිරිසක් අතර ඉන්නකොට අපට සෑහෙන ඉවසන්න වෙනවා. සමහර වචන ඉවසන්න වෙනවා. කරන දේවල් ඉවසන්න වෙනවා. ඉවසීම සෑහෙන මේ හිත බර කරනවා නිවනට. ස්වාමීනි දැන් සීලෙන් පටන් අරන් ඒ ධර්මයේ Tamanට පමුණවා ගන්න නැතුව අපි වෙන පැත්තක ඉඳලා කතා බහ කරන්න ගියොත් එහෙම ඒක හරියන්නේ. එහෙයි ස්වාමී. එතකොට අර මේ බර දැන් මෙහෙම යන්නේ දැන් කල්පනා කරලා බලන්නකෝ. අද ලෝකෙ ගත්තොත් එහෙම දැන් තරුණයා කියන කෙනාගේ තියෙන කුමක්ද ඇත්තට? කලබලයේ කියන ස්වභාවය වැඩිපුර තියෙන. එහෙමයි. දැන් බලන්න මේ කලබල ඉදිරියේ සමහර දෙමව්පියෝ සමහර එකම ප්‍රශ්නේ ඉදිරියේ දෙමව්පියෝ කලබල නැහැ. ඇයි? දෙමව්පියන්ට කාලයක් තිස්සේ මේ ප්‍රශ්න අත්විඳලා ඇතිවෙච්ච අත්දැකීමක් තියෙනවා. එහෙමයි. ඒ අත්දැකීම තුල කලබල වෙන්නේ. දන්න මේ කලබල වුණාට කටයුතු කරන්න බෑ කියලා. තරුණයට මොකද වෙන්නේ? තරුණයට මෙලෝ දෙයක් නැහැ. තරුණයට මෙලෝ දෙයක් නැහැ. අත්දැකීම් කියන්නේ ඇත්තම නැහැ. එහෙමයි. ඔය දෙමව්පියෝ දුන්නා කෑවා. ඇඳුම් දුන්නා ඇඳා. ඉස්කෝලේ යවුවා ගියා. දෙමව්පියන්ගේ සල්ලි වලින් නඩත්තු වුණා. බරක් පතලක් කිසි දෙයක් තේරෙන්නේ නැහැ. අර පුළුන් රොද වගේ ඔහේ මේ හාමන ගුලඟට හරියට යනවා මෙහාට යනවා. ඕන කෙනෙකුට හසුරවන්න පුළුවන්. එහෙමයි. ඕන කෙනෙකුට හසුරවන්න පුළුවන්. ඒ කියන්නේ ඒතර එහෙම චරිත මොකද වෙන්නේ? පිරිස අතර ප්‍රසිද්ධ වෙයි. ඉලිපෙනවා කියලා කියන්නේ ඒක තමයි. නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් බැරුම්ගයි. දැන් තරුණ ජීවිතවලට අතීතෙත් සිද්ධ වෙච්ච සිද්ධියක් තිබුණා නේද? මතකනේ. ඉතින් මේ ටිකනේ සිද්ධ වුණේ. ආන්නිකයි. එහෙමයි. ඒක නිසා මේ තරුණ දරුවෝ විශේෂයෙන් කල්පනා කරන්න ඕන. තමන්ට මේ ජීවිතේ අත්දැකීම් කියන කඩුවේ කියලා අපි තේරුම් ගන්න ඕන කෙනෙක්. වැඩිහිටි කෙනෙක්ගේ තියෙන මේ ජීවිතේ අත්දැකීම් කියලා දෙයක්. මේ අත්දැකීම කියන එක ඒ විතරක් නෙවෙයි. මේ අත්දැකීම් තුළ ඉවසලා හදාගත්තු මහා බර මනසක් තියෙනවා. එහෙමයි. අර බර මනස තුළ හරි වැදගත් විදිහේ ලස්සන කල්පනාවල් තියෙනවා. සමහරවිට තරුණ කෙනෙක් කලබල වෙලා අවුරුද්දක් තිස්සේ දඟලෙන්න සමහරවිට මේ අර අත්දැකීම් ලබලා පරිණත කෙනා එක මොහොතේ විසඳනවා සමහරවිට. ඒ වගේ දැකලා නැති සිද්ධි. එහෙමයි ස්වාමීනි. තියෙනවා. ඒකේ අනිකයි මේ වැඩිහිටියත් එක්ක සත්කාර සම්මාන දක්වන ඉන්න කියන වටිනාකම මේක තමයි. ඔතේකට හේතුව ඒ තරුණ ජවයේ කියන එක ඉල්පීමට හෝ එහෙම නැත්නම් මොකද්ද? ගිලීමට තමයි මේ ආසන්න වෙලා තියෙන්නේ. එහෙමයි. මොකද සැහැල්ලු. එහෙමයි ස්වාමී. ඕනම කෙනෙක්ගේ ගොදුරක් බවට පත් වෙන්න පුළුවන්. ස්වාමීනි කරුණක් විමස ගන්න අවසර ලැබේවා දැන් අර වැඩිහිටියන්ට කීකරු වීම කියන ගුණය අපි පුරුදු පුහුණු කරන්න ඕනනේ.
ඇත්තටම දැන් ඒ අත්දැකීම් සම්භාරය ඒගොල්ලෝ කාලය තිස්සේ එකතු කරගත්තු ඉවසීමෙන් ජීවිත අත්දැකීම් අලුත් පරපුරට කාණ්ඩු කරවන්න ඒ කීකරු වීම මේ ඇත්තට මේ කීකරු වීම කියන මේ තාක්ෂණෙත් නැති නේද? එහෙමයි ස්වාමීනි. දැන් බලන්න ඉස්සර දැන් අපි පුංචි කාලේ ගත්තොත් එහෙම අපිටත් වඩා ගත්තොත් එහෙම ඊටත් අවුරුදු අපේ පුංචි කාලේට අවුරුදු 10කට පෙර ගත්තොත් එහෙම උදේ සමහරලාට බස් විතරයි තියෙන බයිස්කලයක්වත් නෑ බයිස්කලයක්. එහෙමයි. ගමන බිමන ගිය කවුරුත් එක්කද? අම්මයි තාත්තයි එක්කම. සහෝදරයොත් එක්කමයි. ඔක්කොම එකින් එක පවුලේ කට්ටිය එකා වගේ ඉන්නවනේ ඔක්කොම. හැමතිස්සෙම බිරිඳ සැමියට හැමතිස්සෙම රෙස්පෙක්ට් කරගෙන ඉන්නවනේ. ඇයි? මොකද අර ඔක්කොම පොඩ්ඩක් හරි අටවටේ ගිහිල්ලා පොඩ්ඩක් දැනුම තියෙන ගෙදර තාත්තට විතරයි සමහරවිට. එහෙමයි. තේරෙනව නේද? ඒතර මොකද වෙන්නේ හැමතිස්සෙම? අර කට්ටිය ඔක්කොම එක තැනකට යාවෙන්න ඕන තාත්තා. ඒ නිසා සමහර කඩමණ්ඩියට ගියත් තාත්තත් එක්ක යන්නේ, පන්තියකට ගියත් තාත්තත් එක්ක යන්නේ, සමහරලාට ඉස්කෝලේට ගියත් තාත්තත් එක්ක, වෙන කොහේ හරි ගියත් තාත්තත් එක්ක. ඒතර හැමතිස්සෙම යාගේ ජීවිතේ තියෙන කවුරුත් එක්ක තාත්තත් එක්ක. ඒතර එහෙම යන කෙනාට තාත්තට ඇහුම්කන් දෙනවා කියන එක වෙන එකක් ඊට පස්සේ. එහෙමයි. ඒ වගේ තමයි අනිත් තමයි සමාජ ලෝක කියන දන්නේ නැහැ. මොනවාරි ප්‍රශ්නයක් වුණා මම කොහෙද යන්නේ, මම කොහෙද ගිහිල්ලා ඉන්නේ. ඇඳුරුම් කන්නේ අද වගේ ෆෝන් අනම් මනම් මොකුත් නැහැ. එතන මොකද වෙන්නේ? ඒ වගේ තමයි ඉවසීමේ ගුණය සකස් වෙන ඊළඟ කාරණේකත් එක්ක. මොකද්ද? ගෙදරින් මොන හරි දෙයක් තරවට කළා ඉවසගෙන ඉන්න. යන්න මොකුත් දන්නේ නැහැ තනක්. එහෙමයි. අද මේ ගෝලීකරණය වෙච්ච ලෝකෙත් එක්ක වෙච්ච හානි තාක්ෂණෙත් එක්ක වෙච්ච හානි අර ඔක්කොම ගුණ සම්පත් නැති වනසල දෙනවා. එයිද යාළු යෙලියෝ ඇඳුම් කන් නවතින්න තැන් කන්න තැන් බොන්න තැන් හැමදේම හොයාගෙන ඉවරයි. එහෙමයි. හොයාගෙන ඉවරයි. දැන් මොකද වෙන්නේ? ඔක්කොම විසිරී පැත්ත අද බලන්න අද හැම පැත්තෙම ඉස්සර ගත්තොත් එහෙම ද ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි එන්නත් පෙර ගත්තොත් එහෙම තනි රාජාණ්ඩු ක්‍රමයක් තියෙන. එතකොට ඒගොල්ලෝ ආවත් තිබුණා ඒතර කාලයක් යනකම්. ඒතර බලන්න මේක දැන් ඉංග්‍රීසි ලන්දේසි පෘතුගීසි ලංකාවට ඇවිල්ලා ටික ටික මේ සංස්කෘතිය මිශ්‍ර කරලා මේ සම්බන්ධතාව ගොඩනගෙනකොට අර බාහිර ලෝකත් එක්ක සම්බන්ධතාව ගොඩනගෙන මොකද උනේ? ඕන්න ඊට පස්සේ අර මිනිස්සුන් ඉතිපෙච්ච අර යටහත් පැවතුම්ගත නැතිලා ගියා. එහෙමයි. අමුතු නිදහසක් හොයන්න ගත්තා. එතකොට මේ නිදහස හොයන්නේ යන්නේ මොකද උනේ? පිරිහීම කරාම නැද්ද බලන්න ගිහින් තියෙනවා. දැන් අපිට තේරුණාට නිකන් මේක නිකන් අමුතු සුරුපුරයක් වගේ දැනුණට ගුණාත්මක පැත්තෙන් ගත්තොත් එimhe අඩිය තියෙන. එහෙමයි. අඩිය තියෙන. ඒතර ඒවන් ගුණාත්මක පැත්තෙන් අඩිය තියෙන ලෝකික වැඩිපුර බරසාරට කතා කරන්නේ ගුණාත්මක පැත්තේ වටිනාකම නෙමෙයි. හැමතිස්සෙම කතා කරන්නේ භෞතික පැත්තේ වටිනාකම කතා කරන්නේ. නැද්ද බලන්න. නමුත් ස්වාමීනි ආචාර සම්පන්න බව සහිත සමාජයක වැඩිහිටියන් දෙමව්පියන් මහා සංඝරත්නය එතකොට දූ දරුවන්නේ හැමදෙනාම කවරනම් සොඳුරු මේ අත්වැසිල්ලක් අත්විඳමින් ජීවත් වුණා. මම දන්නේ අපිට පුංචි කාලේ සිහි වෙනකොට අපිට මතක් වෙනවා. එහෙමයි. ඒ 아무තු සතුටක් තිබුණා රැඳිලා. එහෙමයි ස්වාමීනි. ඒ බාහිර ලෝක දේවල් වලට හිත ගිහිල්ලා වික්ෂිප්ත වෙලා කැකෑරිලා නැහැ. හැමතිස්සෙම තියෙන දෙමව්පියොත් එක්ක ගෞරවයෙන් සහෝදරයොත් එක්ක ගමේ අයත් එක්ක බොහොම ගෞරවයෙන් ඇසුරු කරලා ලබන සුන්දර මනසක් තිබුණා. එහෙමයි ස්වාමීනි. ඉතින් අපි කල්පනා කරලා දැන් අපි ගැන එසේ නම් මිහිඳු මහරහතන් වහන්සේ කාලේ කෙසේ ඇද්ද? එහෙමයි. ඒකනේ අනුලාභීසතු කාන්තාව 500 ධර්මය අවබෝධ කරගන්න. ස්වාමීනි. ඒක නේද? අද මොකද වෙලා තියෙන්නේ? අද නිදහස විවිධ මේ කොච්චර තියෙනවද ඒ වගේ දේවල්? නැගී සිටින දේවල් ඒවා. දැන් විශේෂයෙන් වැඩිහිටි ප්‍රජාවට විරුද්ධව නැගී සිටින අද ඕන තරම් සමාගම් සංගම් තියෙනවා. නැද්ද බලන්න? එහෙමයි. අද ඒ අයගේ ඉල්ලීම් වෙනුවෙන් ඕන තරම් තියෙන දේවල් තියෙනවා. මානව හිමිකම් කිය අරව කිය මේ වගේ කොච්චර තියෙනවද? එහෙමයි. ස්වාමීන් වහන්සේ අතකට දැන් සමස්ත සමාජයට විශාල කැපකිරීමක් කරලා ජීවිතයේ අවසානයේ හරියට අවසාන කලාපයට වැඩිහිටියා ටිකෙන් ටික පැමිණෙනවා. උකට වෙහෙසකුත් බියකුත් තියෙන්න පුළුවන්. නමුත් තරුණයන්ගේ ක්‍රියාශීලීත්වය අපට ආදරණීය දෙයක් වන අතරේම ඒවා සිද්ධ කරන්න අර වැඩිහිටියන් මේ ගරු කරමින් කීකරු වෙමින් යහපත් තරුණෙක් විදිහට ඒ ඔහුගේ ප්‍රතිරූපය ඉදි වෙනවා නම්
ඉදි වෙනව නම් හොඳයි නමුත් අද ලොකු අභියෝගයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ලොකු අභියෝගයක් තියෙනවා. ලේසි නෑ. එහේ. විශේෂයෙන් වර්තමාන මේ දශකයක් තුළ ඉඳන් ලේසි නෑ කරගන්න බෑ. ඉස්සරහට නම් කොහොමද බෑ. එහෙමයි. අදහස හොයන ලෝකෙ කියලා කියන්නේ. අමුතු ෆ්‍රීඩම් එකක් හොයනවනේ මිනිස්සු. මොකද මේ බාහිර ලෝකේ මේ දේ තමන්ගේ අතේ තියන් බලන් ඉන්න පුළුවන් නේද? බටහිර වෙන පිරිහිච්ච සංස්කෘති සහිත රටවල් තියෙනවනේ. මේ රටවල් වල තියෙන විදින නිදහස කියන දේවල් දකින්න ඒතර ඒවා ඉල්ලන ඒවා අයිතිවාසිකමක් විදිහට ඉල්ලන පිරිසක් තමයි වර්තමානයේ බිහි වෙන්නේ. එහෙමයි. ඒ තරුණ මේ පිරිසත් වැඩි හිටියේ පත් වෙලා කාලයක් යනකොට තේරෙන වයසක් එනවා. එතකොට ඒගොල්ලොම වනසල ඉවරයි පරිසරේ. සංස්කෘතිය ඒගොල්ලෝ වනසල ඉවරයි. එහෙමයි. ඒතර ඒගොල්ලන්ට කටපියන් ඉන්න වෙන්නේ වෙන එකක් නේ. ඒතර ගොඩක් දෙනෙක් විශේෂයෙන් ලංකාවේ ගත්තොත් එහෙම ගොඩක් දෙනෙකුට ඇත්තටම වයසට ගිහිල්ලා මැරෙන්න වෙන්නේ වර්තමානයේ හැදෙන තරුණ පිරිසට ගොඩාක් මේ දුක්බර සිතින් මැරෙන්නේ. මොකද තමන්ගේ කරපු ක්‍රියාදාමෙන් තමන්ගේ දරුවා වෙනසෙන හැටි බල තමන්ට හූල්ල මැරෙන වැඩිහිටි පිරිසක් අනාගතේ බිහි වෙනවා. වර්තමානයේ වැඩි පිරිසට එහෙමම නැහැ. ඒකට හේතුව ඇයි? ඇත්තට මේගොල්ලෝ අවංකව කැපකිරීමක් කරලා හදවතින් පවුල වෙනුවෙන් තමන්ට පුළුවන් ආකාරයෙන් රට වෙනුවෙන් ආර්ථිකය වෙනුවෙන් යම් මෙහෙවරක් තමන්ට පුළුවන් ආකාරයෙන් කරගත්තු අවංක පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ළමා පිරිස අයාලේ ගියා කියලා මම දැකලා තියෙන ගොඩක් ඒ වැඩිහිටි පිරිසට ලොකු කනගාටුවක් නැහැ. මොකද ඒගොල්ලන්ට මේ අයහපත් මේකද කියන්නේ මේ ආදර්ශය දීලා නැහැ. එහෙමයි. ඉතින් ඒගොල්ලන්ගේ මනස කඩා වැටෙන්නේ. නමුත් අයහපත් ආදර්ශයකුත් දීලා තමන්ගේ දරුවෝ ඉතින්ට වැටෙන තමන්ට තේරෙනවා කාලයක් යනකොට. එහෙසම. අතහරින දවසක් තියෙනවනේ. ඒතර තමන්ට තේරෙනකොට තමන් විශාල අයහපත් ආදර්ශයක් සමාජෙට දෙන්න. ඒතර තමන්ට පස්සේ බලන්න. එහෙමයි. ස්වාමීනි අතට මේ කාරණාව අපි අපේ ගෙදරට ගෙනාවට පස්සේදී ගෙදර ඉන්න තරුණ පුතෙක් හරි දුවක් හරි යම් කාරණාවක් පිළිපදින්න එයාගේ දැනුමට අනුව එළඹෙනකොට සමහරවිට අප්පච්චි වුණත් කියන්න පුළුවන් පුතේ ඕක නෙමෙයි මේකයි විදිය කියලා. ස්වාමීනි පුතාට සිහියක් ඇති කරගන්න පුළුවන් නම් ඒ අප්පච්චිගේ කරුණට සවන් දීලා අප්පච්චි මොකද්ද විස්තර කරන්නේ? මම මේ වගේ අදහසක් මේ තමයි දරාගෙන හිටියේ. එමනම් කොතෙන්ද දෙන්න පුළුවන්? තැන ආදි වශයෙන් මේ තාරුණ්‍යයට හොඳ පුෂ්ටිමත් ගුණ අර්ථයක් ඇති කරගන්න මේ ධර්මය එහෙමයි ස්වාමී. පුළුවන් වුණොත් සාදු. එහෙමයි. වර්තමානයේ මම හිතන්නේ එතන බොහෝ තරුණ යමු ඉන්නේ. ඒ හැම කෙනෙකුටම ඒගොල්ලන් හිතවල පළපදියම් වෙච්ච වීරයෙක් ඉන්නවා. තාත්තා නෙමෙයි ගොඩක් අයට. එහෙමයි ස්වාමීනි. අම්මා නෙමෙයි වීරයා. එතකොට ඒ වීරයා තමන්ගේ එක එකිනාට දින්න ඔය වගේ කට්ටිය. ඒ වීරයා කියන්නේ යමක්ද? ඒගොල්ලෝ කැමති ඒක ගන්න. එතනයි ප්‍රශ්නේ. ස්වාමිනේ තාත්තා අම්මා තමන්ගේ හිතේ වීරයෙක් වුණා නම් අන්න සත්පුරුෂකම එතන තියෙන්නේ. එහෙමයි ස්වාමී. සත්පුරුෂයන මේක දෙන්නේ. අසත්පුරුෂ හිතේ ඒක ඇති වෙන්නේ. එහෙමයි. අසත්පුරුෂ හිතට තමන්ගේ හිත රජ කරන්නේ අසත්පුරුෂ වීරිය. ඒකයි ප්‍රශ්නේ. අර සමාජ ගත්තොත් මේ හැම දෙයකම බෙදීම් නෙතියි. ඇයි බෙදීම් තියෙන එකත් එක තමයි. මේ ගොල්ලීකරණයයි ඊට පස්සේ මේ නූතන තාක්ෂණයයි මේවත් එක්ක බෙදි. ඒ හැම කෙනෙකුටම එතකොට දැන් මුක්කු ගහ ගන්න සපෝට් එකට ගන්න කවුරු එක ධාතුවක් හරි මේ හඳුනගෙන ඉවරයි. එහෙමයි. අර මේ කිසි දෙයක් නැති ලෝකේ එහෙම නෑ. එක තැනකට කැටි වෙන කොහොමද? එහෙම එකක් තිබ්බා. ගමේ පන්සලට කැටි වෙනවා. ප්‍රජාශාලාවට කැටි වෙනවා. ගමේ ඉන්න වැඩිහිටි කෙනෙක් එක්ක අහුම්කම් දෙනවා. කැටි වෙනවා. අද ඒක නෑ. ස්වාමීනි දැන් අපේ තාත්තා වුණත් මේ කිරියත්ත ගැන මේ පුදුම මේ ආදරයකින් කතා කරන විශ්වාසයකින් ඒ වගේ පරපුරක් තමයි අපේ වැඩිහිටි පරපුර. එහෙමයි ස්වාමී. අද ඒවා ටික යම් ප්‍රමාණයකට තියෙනවා. එහෙමයි. ඒක ගොඩාක් ගිලිහිලා යනවා තියෙන chance එක 90-95 දක්වා වැඩි වෙලා ඉවරයි. 5% විතර තමයි ඉතුරුලා. එහෙමයි. මේ වර්තමාන මම හිතන්නේ අවුරුදු 10ක් වගේ කාලයක් තුල බලන් ඉන්න හොඳට
විශාල කඩාවැටීමක් වෙනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අර ඒ කඩාවැටීමට ඉතින් අර යම් විදිහේ පිළිසරණක් තමයි ඉතින් ඒකයි තිරුවන් සරණේ වුණා හොඳට පිළිටන්න බැරි ඒක. එහෙමයි ස්වාමීනි. තිරුවන් සරණ පිළිටන්න බැහැ හරියට. මොකද මේ කඩාවැටිච්ච හිත්නේ ඊට පස්සේ මේ සමහර කට්ටිය මේ සම්බන්ධ වෙන්නේ මේ බණ අහන්න සමහර විට. ඒතර මොකද වෙන්නේ? සත්‍යයි කියලා වැටෙනවා. හැබැයි ඒකට පණ පොවන්නේ යාට ශක්තියක් නැහැ. එහෙම පුරුදු කරපු ගුණයක් නැහැ. එහෙමයි ස්වාමී. සත්‍යයි කියලා වැටෙනවා. එහෙයි. ඒතර සමහර අයට පොඩි පණ පොවා ගැනීමක් වාසය කරන නමුත් ඊට වඩා එයාගේ අර ඇතුලේ ගොඩනගාගත්තු ආධ්‍යාත්මික පරිහානිය එයා වේකින් ඊටත් වඩා වේගින් බැහැර කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා අද වගේ විවේක ඉතින් බොහෝ මාරුවෙන් තමයි බේරලා ඉන්නේ. ඉතින් අපි ගොඩක් බාහිරට ගියා. අවසරයි ස්වාමීනි. එහෙමයි. ඊළඟ දේශනා කරන එසේම උපාලි යමෙක් මෙසේ පවසයි. මම සමාධිය නොලබන්නෙම ආරණ්‍ය වනාන්තර ආදී ගැඹුරු වනයේ සෙනසුනක වාසය කරන්නෙමි. ඔහු මේ කැමති යුත්තේ නම් ගිලින්නේ හෝ ඉපිලෙන්නේ කියන කාරණේ කැමති යුත්තේ කියනවා. උපාලියක මේ වගේ දෙයක් ලස්සන උපමාවක් හරිම සුන්දරයි. සිඟිති බලන දරුවෙක් උඩු අතට සයනය කරන්නේ මල මුත්‍රයෙන් ක්‍රීඩා කරයි නම් දැන් ඒ අතර පොඩි උඩු අතරින් පොන්චි එකා සෙල්ලම් කරන්නේ කොහමද? මල මුත්‍රා තල දුම් සතුට ලබනවා. එහෙමයි. ඒ ගැන කොමක් හිතයිද? උපාලියේ හැමතින්ම පිරිපුන් බාල ක්‍රීඩකෙක් නේද කියලා අහන්නේ ක්‍රීඩාව. හරි පුදුමයි මිස්මතු කළ දීම නේද? එහෙමයි ස්වාමීනි. උපාලියේ දරුතෙම පසු කාලයක සිරුර වැඩි. දැන් මේ බාල ක්‍රීඩාවක් නේද කියලා මම එහෙමයි ස්වාමීනි කියනවා. කියන උපාලියේ දරුතෙම පසු කාලයක සිරුර වැඩි. ඉන්ද්‍රයන් මෝරා යෑමින් කුඩා දරුවන්ගේ ක්‍රීඩාවන්හි යෙදෙයි කියලා. එනම් කුඩා කෙලි නගුල්, ඒ වගේම කෙලි දඬු, පිනුම් ගැසීම්, හුලම් පෙති, ඒ වගේම කොළනැලි, කුඩා ක්‍රීඩා රත, කුඩා දුනු ඊතල ආදීන් උපාලි මේ ගැන කොහොමද හිතන්නේ? මේ ක්‍රීඩාවන් පළමු ක්‍රීඩාවන්ට වඩා සිත් කළුද ප්‍රණීතද නැද්ද කියලා. අර මල මුත්‍රාත් එක්ක කරන සෙල්ලමට වඩා මේ පොඩි පොඩි කිලිබඩුත් එක්ක කරන සෙල්ලම සිත් කළුයි. එහෙමයි. ශාන්තයි. උපාලියේ දරුතෙම තවත් පසු කාලයක තවදුරටත් සිරුර වැඩි. ඉන්ද්‍රියන් මෝරා යෑමෙන් මේ පංචකාම ගුණයෙන් සතුටු වෙමින් පිරිවරහා වාසය කරයි කියනවා. එනම් සිතට ප්‍රිය වූ කාන්තු මනාප වූ ප්‍රිය ස්වභාව ඇති කැමැත්ත ඇති වෙන කෙලෙස් ඇති වෙන ඇසින් දකින රූප සතුටු වෙනවා කියනවා. එහෙමයි. ඒ වගේම ශබ්ද වලින් ගඳ සුවඳින් රසයෙන් පහසෙන් සතුටු වෙනවා කියන උගදානෝ කියන්නේ මේ ක්‍රීඩාව පළමු ක්‍රීඩාවන්ට වඩා සුදුරුයි නේද කියලා ප්‍රණීතයි නේද කියලා. සාන්තයි කියන්න බෑ. ඒක මට මේ වැරදියට පිටවෙච්ච වචනේ සාන්තයි කියන්න බෑ. සුදුරුයි ප්‍රණීතයි. එහෙමයි. උපාලි මිහිලා තථාගතෙ මේ ඕන් ලෝයේ උපදිනවා කියනවා. දැන් මේක ලස්සන දැන් උපමාවක් කියලා ලස්සන තැනකට ගන්නවා ශාස්ත්‍රඥයන් වහන්සේ. තථාගතයන් වහන්සේ පහළලා අරහත් සම්මා සම්බුදු විද්‍යාචරණ සම්පන්නයි කියන සුගතයි කියන නවරහදී බුදු ගුණයන්ගෙන් යුක්තයි කියන. මේ තථාගතයන් වහන්සේ දෙවියන් සහිත බමුණන් සහිත මරුන් සහිත ශ්‍රමණ බමුණන් සහිත දේව මිනිස් ප්‍රජාවිත ලෝකේ විශිෂ්ට ඥානෙම ධර්මය අවබෝධ කළ දේශනා කරනවා කියන. ඊට පස්සේ ඒ තථාගත මේ මුල මැද අග කල්යාණු වර්ථ සහිත ව්‍යංජන සහිත සියලු අයුරින් පිරිපුන් නිවන් මඟ පවසනවා කියන. එකල්ලි ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන්‍ය කුලයක ඉපදිලා ඒ ධර්මය අහනවා කියනවා. ඉතින් ධර්මය අහලා තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන ඔන්න හිත පහදිනවා කියනවා. මේක නම් ආශ්චර්ය ස්වාක්කාත ධර්මමයි. ඒතර මොකද වෙන්නේ? මේ සද්ධාවන්ත කුල පුත්‍රයා කල්පනා කරනවා කියනවා. ඔබට සද්ධාව ඇති නම් කල්පනා වෙන්නේ. එහෙමයි. මේ ගෘහවාසී නම් හරි කරදර සහිතයි. කෙලෙස් උපදින උල්පත. එනමුදු පැවිද්ද කියන්නේ අහස වගේ. ඒ නිසා ගෘහවාසයේ සිටින්නේ මේ ඒකාන්ත පිරිපුන් පිරිසු සංඛ්‍යාවක් වැනි ඒකාන්ත පිරිසිදු නිවන් මාගේ හැසිරීම පහසු වෙන්නේ නැහැ. මම කෙස්රැවුල් බහලා කසාවත් පරවගෙන එහෙනම් ශාසනය පැවිදි වෙනවා නම් හොඳයි කියලා සියලු භෝග අත්හැරලා දාලා ඥාති හිත මිත්‍රාදීන් අත්හැරලා කෙසුත් අත්හැරලා රැවුලත් අත්හැරලා. එහෙමයි. හරි ලස්සනයි මේ විස්තරේ තියෙනවා. එහෙමයි. කෙසුත් අතහැරලා රැවුලත් අතහැරලා කසාවතක් පුරවගෙන
ඔවුන් ශාසනයේ පැවිදි වෙනවා. පැවිදි වෙන්නේ කවුද මොන පුත්‍රයාද? සද්ධාවන්ත කුල පුත්‍රයා. හේසේ පැවිදි වූයේ මොකද වෙන්නේ? ඕන භික්ෂූන් රකින්න සීල් පදවල සමාදන් වෙනවා කියන්නේ. මොනවද? සතුන් මැරීම මම මේක විස්තර කරන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා බොහෝ දේශනාවල අපි විස්තර කරලා තියෙනවා. එහෙමයි. සතුන් මැරීම අතහරිනවා කියනවා. හොරකම අතහරිනවා කියනවා. අබ්‍රහ්මචාරී බව අතහරිනවා කියනවා. බොරු කීම අතහරිනවා කියනවා. කේලම අතහරිනවා කියනවා. මේ හැම එකම විස්තර කරලා තියෙන බොහොම ලස්සනට. දරුණු වචන පරුස වචන කියන එක අතහරිනවා කියනවා. නිසරු බස් දොඩන එක අතහරිනවා කියනවා. ඒ විතරක් නෙවෙයි කියනවා. හරි ලස්සනයි කියනවා. ගස් කොළන් සිඳලන එක අතහරිනවා කියනවා. රාත්‍රී භෝජනය අතහරිනවා කියනවා. නැටුම් ගැයුම් වැයුම් විසූක දර්ශන අතහරිනවා කියනවා. මල් සුවඳ විලවුන් අතහරිනවා කියනවා. සුඛෝභෝගී ආසන පරිහරණය අතහරිනවා කියනවා. අමුදාන්න පිළිගැනීම අතහරිනවා කියනවා. අමු මස් පිළිගැනීම අතහරිනවා කියනවා. ස්ත්‍රීන් කුමරියන් පිළිගැනීම අතහරිනවා කියනවා. දෙසිදස්සම් පිළිගැනීම අතහරිනවා කියනවා. ඉලු බැටළුව පිළිගැනීම අතහරිනවා කියනවා. කුකුල්ල ඌරු පිළිගන්න එක අතහරිනවා කියනවා. ඇත් අස් ගව වෙළඹාදී සතුන් පිළිගැනීම අතහරිනවා කියනවා. කෙත්පතු පිළිගැනීම අතහරිනවා කියනවා. පුදුම අතහැරීමක් ඒකට. එහෙමයි ස්වාමීනි. ගීයන්ගේ පණිවිඩ අරන් යන එක අතහරිනවා කියනවා. වෙළඳාම අතහරිනවා කියනවා. පරාදීන් කරන වංචා අතහරිනවා කියනවා. මැනීමෙන් කරන වංචා අතහරිනවා කියනවා. ඊට පස්සේ කියනවා අත්පා සිඳීම්, බන්ධන, මම් පැහැරීම්, සැහැසි ක්‍රියා ඔක්කොම අතහරිනවා කියනවා. එහෙමයි. අතහැරලා අර සියල්ලම අතහැරලා අද දේ සතුටු වෙන කෙනෙක් වෙනවා කියනවා. එහෙමයි. කයටල යැපෙන සිවුරේ කය පරිස්සම් කරලා තියාගන්න බල යම් සිවුරක් ඇද්ද සිවුරේ කුසටල ප්‍රමාණවත් ආහාරයෙන් සතුටු වෙනවා කියනවා. යම්ම දිශාවකට යයි නම් පා සිවුරු විතරක් අරගෙන යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ. ස්වාමිනේ භික්ෂූන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නයේ දුටු මනතින් මේ ආවර්ජනය කරගන්න මේ ශ්‍රාවකයෙකුට අවස්ථාවක්. ඔව් ඒ කාලේ හිටියෝ මේ ශ්‍රාවකයේ ස්වභාවය. එහෙමයි ස්වාමිනේ. පක්ෂි ලිහිණියේ පියාබත් බර ඇතිව ගමනක් ඉපල යන්නේ යම්සේද. පක්ෂී ගමනක් කරනකොට මොකද වෙන්නේ? හරි පුදුමයි පියාබත් බර විතර. එහෙමයි. එසේම භික්ෂුවට කයට යැපෙන සිවුරෙන් කුසට යැපෙන පිණ්ඩ පාතයෙන් සතුටු වෙලා යම් දිසාවකට යයි නම් පා සිවුර පමණක් අරගෙන යයි කියනවා. මෙසේ මේ ආර්ය ඒකට කියනවා ආර්ය සීලස්කන්ධය යුක්තයි කියනවා. ආධ්‍යාත්මී දොස් රහිත සැපයක් විඳිනවා කියනවා. ඒ නිසා. එහෙමයි. හරි ටික කොහොම අතහැරියට පස්සේ මොකද්ද හිතට ඇති වෙන දෙයක්? දොස් රහිත සැපයක් ඇති වෙනවා කියනවා. අන්න විපලිසර බව නැති වුණා කියන්නේ. එහෙමයි ස්වාමීනි. අරවත් එක්ක මොකද වෙන්නේ? විපලිසර බවමනේ තියෙන්නේ. විපලිසර බවමයි තියෙන්නේ ඉවත් එක්ක. එහෙමයි. අර මේ දේවල් වැඩි වෙන විපලිසර බව වැඩි. ඒතර අර ප්‍රමෝදයේ පිනායම කියන එක නෑ. අර ඔක්කොම අතහැරියට පස්සේ මොකද වෙන්නේ කෙනා හිත ඇතුලේ? දොස් රහිත සැපයක් තියෙනවා කියන්නේ. ස්වාමීනි පුදුම අතහැරීමක් නේද? අම්මෝ පුදුම අතහැරීම. එහෙමයි ස්වාමීනි. ඒ ඇසින් දැන් අපිට බලන්න ඒ කෙනාට කරන්න තියෙන ලස්සන පැවරෙන වගකීමක් තියෙනවා ඊළඟට. මේක තමයි ශ්‍රමණයේ සැබෑ වගකීම. රූප දකින්නවා කියනවා. අර නිමිත්ත හිත ඇතුලේ දෝංකාර දෙන්නේ නැහැ. එහෙමයි. දෝංකාර දීලා හිත ඇතුලේ රාග දේශ මෝහ අකුසල් උපදිනව නම් ආන් ඒක උපදින්නේ නැති වෙන විදියට වාසය කරනවා කියන අන්න එකට කියනවා ඉඳුරන් සංවර කරනවා. එහෙමයි ස්වාමීනි. ඇසෙන් කනින් නාසෙන් දිවෙන් කයින් මනසෙන් රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු සමීප කරවනවා. හැබැයි කිසි නිමිත්තක් ආධ්‍යාත්මික සිහි වෙලා හිත ඇතුලේ රාග දේශ මොහ වැඩෙන්න දෙන්නේ නැහැ. අවධානයෙන් ඉන්නේ කොයි වෙලාවකද? නිමිත් එක්ක වාසය කරන්නේ මේ ඇල්මෙන් වාසය කරන්නේ. රාග දේශ මොහත් එක්ක වාසය කරනවා. එහෙමයි ස්වාමීනි. ඉඳුරන් සංවර කරනවා කියලා කියන්නේ ඒක. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම කර කර දැන් කාලයක් හිත පත්‍යම් කරනවා ඒක. මේක දවසක් දෙයක් කරන එකක් නෙවෙයි. හතර පුරුදු තියෙන කෙනාට මේ පොඩි කාලයක් ප්‍රමාණවත්. පුරුදු නැති කෙනා ඉතින් කාලයක් ඉතින් මේ කර ඉන්නවා. ඒකෝට තමයි අර දේශනාවේ තියෙන දන්ත භූමි සූත්‍රයේ තියෙන කැලෑ ගති නැතිනවා කියන ඊට පස්සේ. එහෙමයි. ඒක කියන්නේ කැලෑවෙන් ගේන ඇතික් ඊට පස්සේ ඇත් ගාලට දාලා කන්නක් දෙන්නේ නැතුව වතුර දෙන්නේ නැතුව තියන් ඉන්නවා කියන ටැමේ බඳලා. ඒතර එහෙම කරන්නේ කොහොමද පිළිද? කැලෑ ගති නැති කරන්නයි කියන. ඒ වගේ තමයි කියන භික්ෂුව
ගීගේ අතහැරලා උතුම් සීලට ආපු ගමන් අන්න කැලෙන් එළියට ආව විතරයි කියන්නේ. ඒ කැලේ ගති නැති වෙන්නේ කියලා. එහෙමයි. තේරුණානේ? කැලේ ගති නැති වෙන්නේ කියන්නේ. කැලේ ගති නැති කරන්නේ කොහොමද? ඉන්ද්‍රිය දමනය. පුදුම දෙයක්. ඊට කැලේ ගති හොඳටම දැන් ඉන්ද්‍රිය දමනය කරන්න බුදු වෙන්නේ. මොන කැලේ ගති සංසිඳෙලා. ඊට පස්සේ බුදු වෙන්නේ. අන්න විස්තර කරනවා ඒකින මේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති යද්දී එද්දී ඉදිරිය බලද්දී පිටිපස බලද්දී අතපය හසුරවද්දී වළඳද්දී සිවුරු පොරවද්දී වාඩි වෙලා ඉන්නකොට හාන්සි වෙලා ඉන්නකොට සැතපීලා ඉන්නකොට හැමතිස්සෙම එයා සිත පිළිබඳ අවධානයෙන් ඉන්නවා කියනවා. එහෙමයි. සම්පජානකාරී කියන්නේ ඒකයි. හිතට හට ගන්න දේවල් පිළිබඳ ඒව පවතින හැටි නැති වෙලා යන හැටි හොඳ කල්පනාවෙන් තීරුම් අරගනිමින් ඉන්නවා. සම්පජානකාරී සම්පජානකාරී. සති සම්පජන්නේ දෙන්නේ මෙතන කියන්නේ සම්පජාන. එහෙමයි ස්වාමී. සම්පජානය කියන්නේ අර ටික ප්‍රකට කරගන්න. එහෙයි. හිතේ හට ගන්න දේවල් පවතින හැටි නැති වෙලා යන හැටි. ඒක හේතු වෙන්නේම සම්පජානයට. එහෙමයි. එතකොට මේ සම්පජානයේ ඇත්තටම හිතේ හට ගන්න දේවල් පවතින දේවල් නැති වෙන දේවල් තේරුම් ගන්න නම් එයා මොකද්ද වෙන්න ඕන? හිතට තියාගෙන ඉන්න හොඳ ඇටෙන්ෂන් එකක් තියෙනවා. කියන සිහියක් තියෙනවා. එහෙමයි. ඒ ඇටෙන්ෂන් එක නැත්තම් අරක සංවේදී වෙන්නේ. හට ගන්නව දන්නේ නැහැ, පවතිනව දන්නේ නැහැ, නැති වෙලා යන දන්නේ නැහැ. මොකක්ද දන්නේ? එහෙමයි ස්වාමීනි. ඒක සංවේදී වෙන්නේ ඒ ඇටෙන්ෂන් එක නැත්තම්, සිහිය නැත්තම්. සිහියට තමයි ඒක සංවේදී කරවන්නේ. ඒක තමයි සම්පජානය කියන්නේ. එහෙමයි. අපි මේක ගොඩාක් විස්තර කරලා තියෙනවා දහම් කැටපතේ සම්මුසිත රැසිරියයි නේ. එහෙමයි ස්වාමී. සිතේ මාත්‍යත් කවදාවත් අහපු නැති වගේ ඊට පස්සේ කියනවා බුදු හරි ලස්සනයි මේක තියෙනවා. ඔය විදිහේ පුරුදු වෙලා ප්‍රැක්ටිස් කරලා දැන් සමහරට අවුරුදු ගණන් මේවා. එක තැනක තියෙනවා අවුරුදු 25 මේවා ප්‍රැක්ටිස් කරලා තියෙන සමහර ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමී. ඒ ආර්ය සීලයෙන් සමන්විතව ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් සමන්විතව ආර්ය වූ සති සම්පජාන්නේ සමන්විත ජනයා රහිත සෙනසුන් ආන්න සුළු කරනවා. එතකන් ජනයා සහිත සෙනසුනකට යන්න කියලා කියන්නේ. ඒකනේ. ජනය නැත්තැනකට යන්න කියන්නේ මේ ටික හොඳට පුරුදු කරලා. එහෙමයි ස්වාමීනි. ඒතුලේ හොඳ ඇතිවෙච්ච දමනයක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරයත් සම්පජාන ඉන්ද්‍රිය සංවරය සකස්ලා තියෙන සති සම්පජාන්නේ සකස්ලා තියෙනවා. එහෙමයි. එතකොට එහෙම හිත විවේකීට හුරු කරනවා කියන එක ලේසි එකක්. හුදකලාවට හුරු කරනවා කියන එක ලේසි එකක්. එහෙම නැතුව හුදකලාව හුරු කරන්න බෑ. ලේසි නේ. එහෙමයි. ලේසි නේ. ඊට විස්තර කරනවා ජනයා රහිත සෙනසුන් ඇසුරු කරගෙන මොකක්ද ඊළඟට කරන්නේ? අපි මේ කොටසත් විස්තර කරලා තියෙනවා. අපි ඔය දහම් කඩපතේ මම මතකයි ගණක මොග්ගල්ලාන සූත්‍රය මේක විස්තර වශයෙන් තියෙනවා. අපි දේශනා මං හිතන්නේ 10ක් 15ක් කතා කරලා ගණන් මොග්ගල්ලාන සූත්‍රය. එහෙමයි ස්වාමීන්. දහම් කඩපතේ. ඔය එතකොට මේ හුදකලා වනසිරුසුන් ඇසුරු කරගෙන දානි වළඳලා පින්ඩ පාත කියලා දානි වළඳලා පළඟ බැඳගෙන ඊළඟට මොකද කරන්නේ? නීවරණයන්ගේ හිත පිරිසිදු කරනවා කියලා කියනවා. නීවරණයන්ගේ හිත පිරිසිදු කරලා මොකද කරන්නේ දැන්? අන්න පළවෙනි ධානය උපදවනවා කියන අපි ගැන කතා කරලා විවිධ දේශනාවලින් අපි ළඟදී අස්සපුර සූත්‍රයත් ඇසුරින් කතා කළා. එහෙමයි. මම හිතන්නේ මේ දසබල ඥානෙ පටන් ගත්තෙත් ඒ දේශනාව කරගෙන මතක හැටියට. එතකොට විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛය ඇති පළවෙනි ධානය උපදවාගෙන මුන්න වාසය කරනවා කියලා. ආහන උපාලි මොකද හිතන්නේ දැන්? අර සිල් ටික බොහොම මාරුවෙන් පුරාගෙන ඉන්ද්‍රියන් ටික දමනය කරගෙන ඉන්න විහරණයේද ප්‍රනීත මේ පළවෙනි ධ්‍යානෙ ප්‍රනීත කියලා. ඉතින් කලින් විහරණයන්ට වඩා සොඳුරුයි ප්‍රනීතයි නේද? අර පොඩි එකාර මේ මල මුත්‍රා ගොඩේ තලතලා ඉන්නවට වඩා අර ඉෂ්ඨකාන්ත මනාප රූපත් එක්ක ඉන්න එක සොඳුරු ප්‍රනීත වුණානේ. එහෙමයි. අන්න බුදුරජාණන් වහන්සේ අහනවා. අර උපමා කිව්වේ ඒකට තමයි ඒක. මොකද හිතන්නේ අර දුක්ඛසේ සිල් ටික රැකගෙන ඉන්ද්‍රිය දමනය කර බොහොම සිහියෙන් ඉඳගෙන කොච්චර දුකසේද හිටියේ. එහෙම කෙනා පළවෙනි ධ්‍යානෙ ඉන්නකොට අහන කොහොමද අහන? සොඳුරු ප්‍රණීත නැද්ද කියලා. අයිමයි තමයි සොඳුරු ප්‍රණීතයි. උපාලි මගේ ශ්‍රාවකයෝ මේ ධර්මයේ තමා තුළ දකින්න අරන්නේ වනපෙත් ගැඹුරු සෙනසුන්සල සේවනය කරනවා කියන එක. හැබැයි ඒ වුණත්
තාම අරහත්ත්වයට පත් වෙලා නැහැ. ඕක සොඳුරු අත්දැකීමක් විතරයි කියනවා. එහෙමයි. ඊට දෙවෙනි ධානය ගැන කියනවා. ඊට පස්සේ දෙවෙනි ධානය ගැන විස්තර කළා අහන කොහොමද අහනවා? අර ඉස්සෙල්ල ගත්තු අමාරු වැඩ වලට වඩා මේක සොඳුරු නැද්ද කියනවා. සොඳුරුයි කියනවා. ඊට පස්සේ කියන උපාලි මගේ ශ්‍රාවක ධර්මයේ තුල තමා තුල දකින මේ ධර්ම මේ කියන්නේ ශ්‍රාවක මේ කියන ධර්මයන්. ඒ කියන්නේ පළවෙනි ධානය, ඒ කියන්නේ දෙවෙනි ධානය මේ කියන ධර්මයේ තමා තුල දකිමින් ආරණ්‍ය වනපේ ගැඹුරු වන සෙනසුන් ඇසුරු කරනවා කියලා. එතකද වුණත් තාම පිළිවෙලින් පැමිණි අරහත්ත්වයට පත් වෙලා නැහැ කියලා. තුන්වෙනි ධ්‍යානට පැමිණලා වාසය කරනවා කියන ඒත් කාරණේ මහනවා. ප්‍රණීතද නැද්ද කියලා. හතරවෙනි ධ්‍යානට පැමිණලා වාසය කරනවා කියනවා ඒ විතරක් නෙවෙයි කියනවා ආකාසානං ඡායත රූප සංඥා ඔක්කොම ඉක්මවා ගියපු ඕලාරික සංඥා ඉක්මවා ගියපු ආකාශය අනන්තයි කියලා ආකාශයේ යන ආකාසානං ඡායතන පුදෝගෙන වාසය කරනවා කියලා. උපාඩි මේ ගැන මොකද්ද කියන්නේ? අනිත් කියපු විහරණයන්ට වඩා මේ විහරණය කොහොමද සොඳුරු නැද්ද අහනවා. ප්‍රණීත නැද්ද අහනවා. සාමි සොඳුරු ප්‍රණීතයි කියනවා. එහෙමයි. මාරාත්‍තර පත්ලා නැහැ කියනවා. දැන් බලන්න මෙතෙන්ට එන්න කොච්චර දේවල් කරලාද? දැන් අපි ඊයේ දේශනාවේ කිමත්ති සූත්‍රයේ එක ක්‍රමයකට තව විස්තර කළා. එහෙමයි. සීල් රැකලා විපිලිසර බව නැති කරගෙන ප්‍රමෝදය උපද්දගෙන දැන් උපාලි සූත්‍රයේ තවත් ඊටත් ගැඹුරුව මේ කරුණ විස්තර කළා. එන මේ සමාධිය කියන එකට කලබල වෙන්න එපා. කලබල වෙන්න ඉස්සෙල්ලා මෙන්න මේ කියන දේවල් හදාගන්න. කුමක්ද? හොඳට සීල සම්පත්තිය පිටමින් නිරාමිෂ සතුටක්. අඩු ගන්න මේ ජීවිතේ. මේ වගේ යුගයක මම කිව්වේ ඒක දැන් අර විශාල වශයෙන් මේ තාක්ෂණික මේ දේවල් ඔස්සේ විශාල වශයෙන් මේ ගෝලීකරණය වෙච්ච ලෝකෙ උදේ හිත වැඩිපුර සැනසෙල්ලක් හොයන්නේ ඒ වගේ මිසක ආධ්‍යාත්මික සෝයකින් නෙමෙයි. ඒත් එහෙම ඇබ්බැහි වෙච්ච හිතක් තුළ සීලේ පිළිහිටලා හිටියත් නිකන් අර හිතට තියෙන සතුට හරි අඩුයි. මොකද හිත හේතුවර බාහිර දේවල් වල හේතු වෙලා ඉඳලා ඒ වගේ මනස තුල හටගත්තු බන්ධන තියෙනවා. එහෙමයි. කුසල සීලයට ආවත් අර බන්ධනය තුලින් ආධ්‍යාත්මී අර මේ පිනායෑම කියන එක උපද්දන්නේ. එහේ ස්වාමීනි. හැබැයි අර සීලේ පිහිටා කාලයක් ඉන්නකොට මොකද අර පිනායෑම අර මුල් කාලෙත් පිනායාම නැති වුණත් කාලයක් යනකොට පිනායාම ටික උපදින්න පටන් ගන්නවා. එතකන් අපි මොකද වෙන්න ඕනේ නේ? ඉවසගෙන ඉන්නවා. ඒ සුදුරු පිනායාමත් එක්ක තමයි ඊට පස්සේ මේ කියන අනිත් ධර්මයන්. ඒකෙන් දැන් බලන්න ඉන්ද්‍රිය දමනය සති සම්පජන්ණය කියලා කියන්නේ කොච්චර බලවත් ගුණ ධර්ම දෙකක්ද? එහෙමයි ස්වාමීනි. මේ ලීසි නෑ කරන්න. එහෙමයි. ඒකේ අර දැන් මේ වගේ යුගවල ඉතින් අර සීලේ පිහිට සමහරට ඉන්ද්‍රිය දමනය කියන එක තේරෙන්නේ නැහැ කට්ටියට. ඒකට හේතුව ඇයි? මොකද ඒකට හේතුව තමයි සති සම්පජාන්නේ තියෙන කෙනාට ඉන්ද්‍රිය දමනය කියන කතා කරලා සම්මේදී වෙන්නේ. සති සම්පජාන්නේ වැඩි ජනිත කෙනෙකුට ඉන්ද්‍රිය දමනය කියන කොච්චර කතා කළත් ඔව් කියලා කියනවා. ඊට කාලයක් තිස්සේ අර කියද්දි දැනුම එකතු වෙනෝනේ. ඔව් ඉන්ද්‍රිය දමනය කියන ආයෙත් රූප දැකලා මේ කෙලෙස් හට ගන්න තියෙන්නේ හරි කියලා කියවෙනවා. එහෙමයි. නම් දෙක හිතට කාවා දෙන්නේ. මේක කරන්න තියෙන්නේ මේක තමයි කියලා හිතට කාවා දෙන්නේ. කාවා දෙන්නේ නැත්තේ සති සම්පජාන්නේ නැති නිසා. සති සම්පජාන්නේ නැහැ. ඒක වැඩි. ඒතර අපිට තේරෙනවා අපි දැන් සමහර ධර්මයේ දේවල් උනත් මේ අරක කොහොමද මේක කොහොමද කියලා අහනවා. දැන් අහන්නේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැති වීම. දැන් කිමත්ති සූත්‍ර දේශනා කළේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම සංවේදී වෙන්නේ කොහොමද? සමාධියට. එහෙමයි ස්වාමීනි. එහෙමයි. දැන් මේ මොකක්වත් නැහැ. සමහරලාට පිනායන කුසලතාවයවත් නැහැ. හැබැයි අපි අහනවා අරකේ හටගන්නේ කොහොමද කියලා දෙනවා. කියලා දීලා ආයෙ හතියකින් අහනවා අර මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම පොඩ්ඩක් පැහැදිලි කරන්න. එහෙමයි ස්වාමීනි. ආයෙත් කියලා දෙනවා. ආයෙ මාසෙකින් ආයෙ කෝල් එකක් දීලා අහනවා අර දේශනාවේ තියෙන පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම මොකද ස්වාමීන් වහන්සේ ආයෙත් අහනවා. ඒක ඒ වෙන්නේ නැත්තේ. ඒක සංවේදී වෙන්න ඕන ගුණධර්මනේ. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? ඒක සංවේදී වෙන ගුණධර්මයක් තියෙනවා. ඒ ගුණධර්මය තමයි සමාධිය. මේ සමාධිය කියන ගුණධර්ම සංවේදී වෙන්නේ කොහොමද? ඒක සංවේදී සැපයට තුනන පස්සේ. සැපේ කියන ගුණධර්ම සංවේදී වෙන්නේ කොහොමද? පස්සද්ධිය තුනන පස්සේ.
පස්සද්ධිය කියන ගුණ ධර්ම සංවේදී වෙන්නේ කොහොමද කියනවා. ප්‍රීතිය තුනොත් එහෙම. ප්‍රීතිය ඇති වෙන ගුණ ධර්ම සංවේදී වෙන්නේ කොහොමද? පිනායම ඇති වෙනොත් එහෙම. පිනායන ගුණ ධර්ම ඇති වෙන්නේ කොහොමද? විපිලිසර බව නැති වෙනවා. එහෙමයි විපිලිසර බව නැති වෙන්නේ කොහොමද? කාලයක් කුසල සිල් වඩන්න. කාලයක් කුසල සිල් වඩන්න. එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට ඊ උදාාර ගුණ සම්පත්තිය පිළිගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ සොඳුරු නිර්මල දහම් මඟ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අපට අවස්ථාව දුනා. ගරුතර මහා සංඝරත්නයේ අනුකම්පා කරුණාව නිසා ඉතින් අපට අනුකම්පාව ඇති ඒ පින්වන්ත මහා සංඝරුවන අපි හැමදෙනාම සමා කොටගෙන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසත් ඉතාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සරේ සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කටුගස්තොට රණවන 244න් 2 ඒ දරණ නිවසේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජික පින්වත් සීලා පින්බර මාතාව විසින් ඉතින් මේ රැස්වන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සද්දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවුන් දතර අස්ත්‍රවරන් හරිදරුවන් සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින් සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය බුදු දෙවියන් වහන්සේට මහා සංඝරත්නයට සදේවත් ගිහි පිරිසට සලසා දෙත්වා දිව්‍යෝදු තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම රැස්වන උදාාර පින පරම පූජනීය ධම්ම විවර කළ බුදු දෙවියන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසකලු දිනී සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලේ කාර්ය මණ්ඩලයට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්ට දෙවියෝ උපකාර කරත්වා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින 2020 මැයි මාස දෙවන දින මේ පරිලෝකීය HMLB හේරත් මෙතුමාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම HMYG ඩිංගිරි බණ්ඩා පියාණන්ට පලිඟුමැණිකේ වීරකෝන් මෑණියන්ට ආර්.එම්. අප්පුහාමි පියාණන්ට සුදුමැණිකේ දිසානායක පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම විශේෂයෙන් බලාපොරොත්තු වෙන පොල්පිටිගම ශ්‍රී වංශාලංකාරාමේ වැඩවසන පින්වත් රඹුක් පොත වංශානන්ද නායක ස්වාමිපාදයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට සියලු දෙවියෝ උපකාර කරත්වා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින ඒ අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ පින්වත් සීලා පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කරුණාවති රත්නායක සහෝදරයට රංජිත් පුතා කුමුදුනී දියණිය සංජනී ලේලිය චන්දන බෑනා තිසුල හේරත් මුණුපුරා සෙනුල හේරත් මුණුපුරා ඕෂාදී මිනිපිරිය ශ්වේතා මිනිපිරිය යන අයට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත්
ඒ වගේම ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට සිව්පසයෙන් උපකාර කරන සියලු පින්වතුන්ටත් ඒ වගේම කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා වෙන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවන් අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දයමින් රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන සුන්දර දහම් මඟ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ අද දවසේත් අපගේ පින්වත් සායනහන්සේ අප හැමදෙනාට අනුකම්පාවෙන් පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් 2020 මැයි මාස 2 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන HMLB හේරත් පින්වන්ත මෙතුමාට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් කටුගස්තොට රණවන 244න් දෙකින් ඒ දරණ නිවසේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජිකා පින්වත් සීලා මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. පින්වන්ත සීලා මහත්මිය ප්‍රධාන හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් එහෙමනම් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවතත් සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයේ යලි මුණ ගැහිමේ අදහස ඇතිව අපි සමුගන්න සූදානම් වන්නේ. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන සියලු කටයුතු වල ජාතිය දක්ෂ වේවා, ජාතියේ සිත තුල තුනුරුවන වැඩ වාසය කරත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.